සරණයි. අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපේ මේ පුරපසළොස්වක පොහොයදා ධර්ම සාකච්ඡාවේ ඊටාත්ම වටිනා ප්‍රශ්නයක් තමයි අපේ නිවැදක මහත්තයා යොමු කරන්න හේතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදිලි කිරීමක් කළා. නැවතත් අපේ නිවේදක මහත්තයා ප්‍රශ්නයක් වශයෙන් විමසුවේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කොහොමද වඩන්නේ ඔය ජීවිතේට එකතු කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම බෞද්ධයෙක් වශයෙන් ඒ වගේම තමයි මේ සංසාර දුක දැකලා නිවන් අවබෝධ කරගන්න වෙහෙස මහන්සි වෙන කෙනෙක් හැටියට දැනගත යුතුම දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොරව කිසිම මාර්ගඵලයක් අවබෝධ වෙන්න විදියක් නැහැ. ඉතින් අප ලෞතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කළ මුල්ම සූත්‍ර දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළ ආකාරයේ සූත්‍ර දේශනාවෙම බුදුරජාණන් වහන්සේ අන්තර්ගත කළේ ඇතුල් කළේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නම් වශයෙන් කිව්වොත් මාර්ගාංග 8ක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප වාචා, කම්මන්තා ජීව, වායාම සති සමාධි වශයෙන්. එතකොට අපි මෙන්න මෙහිදී ඊටමත් අවධාරණයෙන් ඊටමත් වැදගත් විදියට අපි දැන කියාගත යුතු එහෙත් හැංගිලා තියෙන ඇත්තටම අපි එහෙම කිව්වට වරදක් මොකද උතුම් ධර්ම කාරණාවක් තියෙනවා මෙහිදී. ඒ තමයි මේ උතුම් මාර්ගයට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් නම. අපි අන්න ඒ උත්තරීතර නාමය අද ඇතෑරලා ගිහිල්ලා. ඒක නිකන් වචනයකට විතරක් සීමා වෙලා තියෙනවා. ඒ අන්නේ කොටස ඇතෑරුනොත් අපේ මහත්යෝ අර අපේ මේ ජීවිතේට ආර්ය ශ්‍රාවකගේ සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක මගේ ඇතුළේ යනවා. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒතර මධ්‍යම ප්‍රතිපදාව කියනකොට එකයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට 8යි. අන්න අපි හොඳට තේරුම් ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට මාර්ගාංග 8යි. එතකොට බුදුරජාණන් වහන්සේ මාර්ගාංග 8න් යුක්ත මාවතට නමන්දේ දුව උත්තරීතර බුදුරජාණන් වහන්සේ කොහොමද මධ්‍යම ප්‍රතිපදාව කියලා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව වෙනකොට යමක මැදක් වෙන නම් අපි ගිය 15ක පොහොය ධර්ම සාකච්ඡාවේදී මේ ගැන පැහැදිලි කිරීමක් කළා. එතකොට යමක මැදක් වෙන නම් දෙකලවරක් තියෙනවා. එතකොට ඒ දෙකලවරක් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා අට්ඨකල මත අනියෝගයයි කාම සුඛල්කාරය. තව විදිහකින් කියනවා ඇලීමයි ගැටීමයි. එතකොට අපට ඇත්තටම මධ්‍යම ප්‍රතිපදාව හම්බුනේ නැහැ. මාර්ගාංගයට හම්බ වුණා. ඕක තමයි මාර්ගඵල අවබෝධ කරගන්න තියෙන ප්‍රශ්නේ. එතකොට අපි ওই මාර්ගාංගයට එකින් එක වඩන්න උත්සාහ කළා. එකින් එක වඩන්න. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම මාර්ගයක් දේශනා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මධ්‍යම ප්‍රතිපදා. එතකොට කොහොමද මේ මැදුම් මාවත වෙන්නේ? අර දෙකලවර හඳුනාගෙන දෙකලවරේ ජීවත් නොවි මැද හිටියොත් ඔන්න වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඊට පස්සේ අපි හොඳට දැනගන්න ඕනේ මොකද්ද මේ එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගන්න වගේම දෙකලවරක් දැනගන්න ඕනේ. ඒතර දෙකලවර තමයි ඇලීමයි ගැටීමයි. ඒතර අපි ඔය පොත්පත්වල ඉගෙන ගත්ත විදිහට කියනවා නම් කාමසුඛල්ලිකානෝගයයි අත්පැකිල මතනෝගය. ඒතර ඇලීමයි ගැටීමයි. ඒතර යම් කෙනෙක් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව සිත හසුරවනවා. සිත හසුරවන අන්න මධ්‍යම ප්‍රතිපදාව. එතකොට අර මාර්ගාංග 8ම එතින්දී වැඩෙන්න පටන් ගන්නවා. නෝ අපට අර මොන අඩුවෙන්ද පාඩුවෙන්ද දන්නේ කොහොම හරි අපට හම්බුනේ මධ්‍යම ප්‍රතිපදාව කියන කොටස අයින් වෙලා ආරෂ්ඨාංග මාර්ගාංග 8ක් විදියට. 8ක් විදියට. ඉතින් 8 එකින් එක වඩන්න උත්සාහ කරනවා. හැබැයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ නැහැ. ඉතින් අපි උදාහරණයක් වශයෙන් පැහැදිලි කරොත් මම හිතනවා බොහොම එතකොට මේක අපි උදාහරණයක් වශයෙන් පැහැදිලි කරගෙන ඉතාම වැදගත් වෙනවා. නැත්නම් මේ මහත්ය කිව්වා වගේ මේ මග අපි ඉගෙන ගන්න වැඩපිළිවෙලක් කරගෙන ඉවරයි. ඒ නිසා මේක හිත වඩන වැඩපිළිවෙලක් කියලා පැහැදිලි කරගන්න උදාහරණයක් අවශ්‍ය වෙනවා. බොහොම හොඳයි. ඇත්තටම අපි ලිංග මාර්ගය හරි වැදගත් කාරණාවක්. මේක මේ උත්තරීතර මාර්ගය අපි ඉගෙන ගන්න වැඩපිළිවෙලක් බවට පත් වෙලා තියෙනවා. හරි. ඒ කාරණාව ඇත්ත. මොකද මාර්ගාංග 8ක් විදිහට ගත්තොත් ඉගෙන ගන්න තමයි තියෙන්නේ. වඩන්න ගත්තොත් එකක් විදිහට තමයි
ඇයි අර අන්ත දෙකෙන් මිදිලා මැද ඉන්නේ කොයි වෙලාවෙද? ඒ තමයි මධ්‍ය ප්‍රතිපදාව වැඩෙන වෙලාව. දැන් ඔන්න උදාහරණයක් අපි ගමු. උදාහරණයක් වැඩිගන්න. මාර්ග අංගයක් එකක් අපි අරගෙන බලමු. ඒ තමයි අපි සම්මා වාචා කියන එක. සම්මා වාචා. දැන් සම්මා වාචා කියන්නේ හොඳ වචන කතා. හොඳ වචන කතා කරලා නිවන් දකින්න පුළුවන්ද? දැන් ඔන්න අපි වාත්තම් දැන් ඔන්න හරි වැදගත්. හොඳ වචන කතා කරලා ඒකෙන් කියන්නේ නරක වචන කතා කරලා නිවන් දකින්න නැහැ කියන එකද? නෑ නරක වචන කතා කරොත් ඉතින් සතර පාදී දුක් විඳින්න පුළුවන්. දැන් අහන්නේ හොඳ වචන කතා කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද? හොඳ වචන කතා කිව්වේ පමණක්. අන්දේන අපි තේරුම් ගන්න ඕන හොඳ වචන කතා කිරීම පමණක් නිවන් දකින්න බෑ. එහෙනම් වචන කතා කරන්න ඕන. හැබැයි අන්ත දෙකට නොවැටි. එතකොට අන්ත දෙකට නොවැටි කතා කරනකොට සම්මා වාචා විතරද සම්පූර්ණ වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගෙම දිනු වෙනවද? ඇයි මැදයි ඉන්නේ. මධ්‍යම එහෙනම් කතා කරන වචන වලට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අපට පුළුවන් නම් ක්‍රමය හොයාගන්න. මධ්‍යම ප්‍රතිපදාව ක්‍රමය හොයාගෙන අන්නේ ලෝතර බුදුරජාණන්සේ පෙන්නපු ක්‍රමයට අනුව අපි ඒ විදිහට හිත හසුරවනවා නම් අන්න මධ්‍යම ප්‍රතිපදාව වැඩෙනවා. නැත්නම් හොඳ වචන කතා කරන්න පුළුවන් ඇලිලා. ඇලීමෙනුයි ඉතින් ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන අර අපි කලින් කිව්වා වගේ අපට මාර්ගාංග 8 හම්බුණා සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සති සමාධියෙන් අවසන් වෙන විදිහට අංග 8ක් විදියට. ප්‍රායෝගිකව වඩන්න ගියාම එකින් එක වඩන්න ගියා. නමුත් දෝත්‍රා බුදුරජාණන්සේ ඇත්තට මහා කරුණාවෙන් මෙයට නම යොදන්න මැත්තේ බුදුනුවණින් දැකලා වෙන්නේ නැති මධ්‍යම ප්‍රතිපදා කියලා. මධ්‍යම ප්‍රතිපදා කියලා යොදන්න ඇත්තෙම මේ ආත්මේනම් මොකද මාර්ගාංග 8ක් විතර දේශනා කරලා නිමා කරන්න තිබුණනේ නෑ. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අතමුලක්සේ දැනගත්ත කියලා අපි අහලා තියෙන්නේ. අතමුලක්සේ කියන්නේ අතට ගත්ත නෙල්ලි ගෙඩියක් අහිර මෙයට පෙරලා බලනකොට ඒ ගැන හොඳ දැනුමක් අවබෝධයක් ලැබෙනවා. අන්න ඒ වගේ මේ ලෝකයේ පිළිබඳව අතමුලක්සේ දැනගත්ත ලෞතර බුදුරජාණන් වහන්සේ අපට කිසිම තැනක පටලැවෙන්න ගැටෙන්න කිසිම ප්‍රශ්නයක් ඇති වෙන විදිහට ධර්මයේ දේශනා කළා නැහැ. ඉතින් අපි තමයි මේ පටලවාගෙන තියෙන්නේ. එතකොට අපි මොකද උනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග අංග 8ක් විදිහට ඉගෙන ගත්ත අපේ මහත්ය මතක් කළාගේ ඉගෙන කියාගත්තා. ඉගෙන ගියාගෙන විභාග පාස් කරලා ඉතින් සහතිකත් අරගෙන අපට පුළුවන් ඉහළටම යන්න. හැබැයි මැදනම් අදිමි වෙනවා. මැද ඉන්න දන්නේ නැති වෙනවා. හැබැයි මැද තමයි මාර්ගඵල නිවන් තියෙන්නේ. මහත්ය ඔබ විස්තර කරගෙන යනකොට ඔබතුමාට තව ප්‍රශ්නයක් යොමු කරන්න වෙනවා. අපි අහලා තියෙන මේ කර්ම නිරෝධ කරන වැඩ පිළිවෙල ඒ ඔය මඟද නැත්නම් වෙන මඟද? බොහොම හොඳයි අපිට ඇත්තටම ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවා. කර්ම නිරෝධ කරන මේ තමයි කර්ම නිරෝධ කරන මඟ. ඔව්. එතකොට හැබැයි ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. ඉතින් උත්තරම කර්ම නිරෝධ කරන මඟ මේ තමයි. අපි බලමු කර්ම නිරෝධ වෙන හැටි. එතකොට එමෙහෙම සාකච්ඡා කරනකොට අපිට ප්‍රතිපදාවම තමයි ගන්න වෙන්නේ. මාර්ගෙමනේ අපි හඳුරන්නේ. ඉතින් අවසරයි. ඉතින් මේ හුවෙම ඉතින් මේ ධර්මයේ තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි අපේ දිනවලදී කර්ම නිරෝධ කරන මාර්ගය කියලා. ඔව්. මොකද බුදුරජාණන්සේ කර්ම නිරෝධ කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. කොහොමද කර්ම නිරෝධ වෙන්නේ කියලා බලමු. එතකොට කර්ම සකස් වෙන්නේ මොනවද බලමු ඉස්සර වෙලා. නිරෝධ වෙන්න කලින් සකස් වෙන්නේ. දැන් අපි මතක් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඇලීමයි ගැටීමයි දෙකේ තොරව ඉන්න පුළුවන් නම් ඒ තමයි මැදුම් පිළිවෙත නේද? එතකොට මේ ඇලෙන්නේ ගැටෙන්නේ මොනව මුල් කරගෙනද? ඇලෙන්නේ ගැටෙන්නේ අරමුණු මුල් කරගෙන. එතකොට කර්ම සකස් වෙන්නේ මොනවටද? අන්න දැන් අපේ මතේ ප්‍රශ්නේ තමයි කර්ම නිරෝධ කරන මාර්ගය මේ මාර්ගය කියලා. ඔව්. එතකොට අපි බලමු කර්ම සකස් වෙන හැටි. එහෙනම් කර්ම සකස් වෙන්නේ මේ ඇලීමයි ගැටීමයි මුල් කරගෙන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්ම නිරෝධ කරන මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදා. දැන් ඔන්න ඇලෙන්නේ ගැටෙන්නේ මේ අරමුණු මුල් කරගෙන. මොනවද? ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයට රූප ශබ්ද ගන්ධ රස අරමුණු මේ මුල් කරගෙන අරමුණු පහළ. ඕවට අපි ඇලෙනවා ගැටෙනවා. එතන මධ්‍ය ප්‍රතිපදාව නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක හීන්නේ ගාම්‍ය පුතුජනයන්ගේ
ක්‍රියාවක් ස්වභාවයක් කියලා. එතකොට දැන් අන්නර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් කෙරෙහි පහළ වෙන අරමුණු ඒවට තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සිත පවත්නවා නම් ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා. දැන් කර්ම නිරෝධ වෙන්නේ කොහොමද බලමු. දැන් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන වලට අරමුණු හම්බ වෙනවා. මේව මුල් කරගෙන නිරන්තරයෙන්ම ඇලෙනවා ගැටෙනවා. දැන් එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයවත් මධ්‍ය ප්‍රතිපදාව මෙතෙක්ට යොදනකොට මොකද වෙන්නේ? අපට ඔන්න කතා කරන්නම අවශ්‍යම දෙයක් වෙනවා. ඒ තමයි සිහිය. එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න ප්‍රධානම අංගය තමයි සිහිය. එහෙනම් අපට සිද්ධ වෙනවා ඔන්න අසකන්නාසේ දිවසරේ මනස කියන ආයතන හයට රූප ශබ්ද ගන්ධ රස අරමුණු මුල් වෙලා පහළ වෙන අරමුණු කෙරෙහි සිහිය පිහිටවා ගන්න. සිහිය පිහිටවා ගන්නකොට අපි මහත්ය බොහොම වැදගත් මෙන්න මේ කාරණාව. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මපදයක් තියෙනවා. ඒ ධර්මපදයෙන් තමයි කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝවකටපත් උනේ. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එතකොට නිරන්තරයෙන්ම අපිට මේ ඇස කන නාසය දිව ශරීර නිසා පහළ වෙන්නේ අරමුණු. අපි ඒවට ඇලීම ගැටීම නිසා කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙනවා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව වඩනකොට අපිට සිහිය අවශ්‍ය වෙනවා. සිහිය අවශ්‍ය වෙන්නේ මොනවද? ඒ ඇස කන නාසය දිව ශරීර පහළ වෙන අරමුණු කරේ සිහියෙන් මේ මොහොතේ ඉන්න. ඒක පුළුවන් ද හෙට කරන්න? බෑ. මොකද අනාගතේ තාම උදා වුණේ නෑ. ඊට පස්සේ ගෙවිච්ච අතීතේ ඒත් ගෙවිලා ඉවරයි. එහෙනම් අපට ඔය මධ්‍ය ප්‍රතිපදාව වඩන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවේද? මේ දැන් මේ මොහොතේ. මොකද නොපෙමිණිච්ච අනාගතය ගැනවත් ගෙවිච්ච අතීතේවත් මේ මධ්‍ය ප්‍රතිපදාව වඩන්න බෑ. එතකොට දැන් කර්ම සකස් වෙන හැටි අපි කිව්වා. මේ රූප ශබ්ද ආදී කෙරෙහි අරමුණු වලට ඇලිමින් ගැටෙනවා නම් කර්ම සකස් වෙනවා. දැන් ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට හිත පවත්වනවා නම් කර්ම නිරෝධ වෙනවා. එතකොට කොහොමද සිහියෙන් ඒ අරමුණ දකින්නකොට අර අපි කතා කළා වගේ ධර්මතාවයේ තියෙන යම් කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම. ඒ ධර්මතාවයට අනුව අපි භාවනා කරන හිඳවත් ධර්මයේ තුල ඉන්නව හිඳවත් නෙවෙයි. ඒක පොදු ධර්මතාවයක්. එතකොට මොකද? ඇති වුණා නම් නැති වෙනවා. අන්න ඇති වුණා නම් නැති වෙන ධර්මතාවයේ දකිනවා මධ්‍ය ප්‍රතිපදාව තුල ඉන්න කෙනා. එතකොට මොකද වෙන්නේ? අර කර්ම එතකොට පෙර කර්ම වල විපාකයෙන් තමයි අසකන්නාසාදී අපට ලැබුණේ. ඒව මේ ජීවිතේ කනබොන ආරවලේ මේ රූපස්කන්ධය පවතිනවා. ඉතින් වර්තමාන හේතු ගැටෙනකොට අරමුණු පහළ වෙනවා. ඒක නතර කරන්න අපට බෑ. ඒක මුල් වෙලා නව කර්ම සකස් වෙන එක තමයි නතර කරන්න ඕනේ. අර කර්ම නිරෝධය කියලා ඒකට මොකද වෙන්නේ? අන්න දැන් අපි අර වර්තමාන අරමුණු වල සිහිය පිහිටවාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අපට පේන්නේ ඇති වෙනවා අනිත්‍ය. ඒකට මොකද වෙන්නේ? ඒ දකින්නකොට අපේ තුල හිත තුල තියෙන තණ්හාව දුර වෙන්න පටන් ගන්නවා. තණ්හාව දුර වෙන පටන් ගන්නකොට මොකද වෙන්නේ? අර ඇලීම් ගැටීම් දෙකට හිත යන්නේ නැතු වෙනවා. ඒකට කර්ම නිරෝධයට පත් වෙනවා. ඉතින් මේ ලොකු ගැඹුරු මාතෘකාවක්. ඉතින් ගොඩක් පැය ගණනක් සාකච්ඡා කරන්න පුළුවන් කරුණු තියෙන මාතෘකාවක් අපේ නිවැරදි මාතේ බොහොම වැදගත් විදිහට ප්‍රශ්නය ඇහුවා. ඉතින් අපි කෙටියෙන් ඔය පැහැදිලි කිරීමක් කළේ. අපේ මහත්තයා මේ ස්වාමීන් වහන්සේ අපිට නීවරණ ධර්ම ගැන කියලා දුන්නා. නීවරණ ධර්ම පහ වෙනකොට යට යනකොට ආර්ය ධර්මයන් මතුවෙනවා කියලා අහලා තියෙනවා. අපේ මහත්තයා ආර්ය ධර්මයන් අපි මතු කරන්න ඕනද? ඉබේ මතුවෙනවද නීවරණ ධර්මයන් යට යනකොට? කොහොම හොඳයි. ඇත්තටම ආර්ය ධර්මයන් අපට මතු කියන්නේ මතු කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ වඩනකොට මතු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය ආර්ය ධර්මයේ මතුවෙන මාර්ගය තමයි අපි නැවතත් මතක් කළොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් නැවත නැවතත් අපි මතක් කරන්නේ මෙන්න මේ කාරණාමයි. මොකද අර අපට අතෑරුණු කොටස තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන එක. එතකොට ওই මධ්‍යම ප්‍රතිපදාවට බැහැලා යම් කෙනෙක් ආර්ය මාර්ගයේ වඩනකොට නීවරණ ධර්ම යට හේතු වෙන්නම නීවරණ ධර්මමයි. එතකොට නීවරණ ධර්මයන්ගෙන් හිත නිදහස් වුණා කියලා කියන්නේ මැද පිහිටියා. එතකොට අපට පුළුවන් මැද පිහිටන්න සමත භාවනාව යොදනවා. ඔය අපේ සාවිනාසේ මතක් කළා වගේ ඔය මේ
ආනාපාන සති වගේ සමාධි භාවනාවක් මුල් කරගෙන පුළුවන් නීවරණ ධර්ම යටපත් කරන්න. හැබැයි ආර්ය ධර්ම මතු වෙන්නේ නැහැ. සමත භාවනාවෙන් ආර්ය ධර්ම මතු වෙන්නේ නැහැ. අපි එනම් විදර්ශනාවට හැරෙන්න ඕන. විදර්ශනාව කියන්නේ ඇත්ත ඇති සැටියේ දකින්න ඕනේ. එතකොට දැන් සමත භාවනාවේදී නීවරණ ධර්ම යටපත් කරනවා කියන්නේ අර කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් වෙනුවට කුසල අරමුණක් හිතට දීලා හිතට කියන මේ අරමුණත් එක්ක ඉන්න. එතකොට අර නීවරණ ධර්ම හිතට එන්නේ නැහැ. එතකොට එතන තියෙනවා හිතට ඉන්න හැන. නිත්‍ය විදියට ගත්ත, ස්ථීර විදියට ගත්ත, තීරවා කියන හැඟීමෙන් සත්පුජ්‍යල භාවයෙන් ගත්ත අරමුණක් දැන් හිතට දීලා තියෙනවා. ඒතර කවදාවත් ඔය ආර්ය ධර්ම මතුවෙන්න විදියක් නැහැ. ආර්ය ධර්ම මතුවෙන්න නම් අද සසරට බැඳලා තිබෙන දස සංයෝජන 10 කැඩෙන්න ඕන. සක්කාය දිට්ඨියෙන් ආරම්භ වෙන. එතකොට අන්න එහෙම කැඩෙන්න නම් අපිට මොකද වෙන්නේ? අර සමතේන් විතරක් නීවරණ ධර්ම යටපත් කරලා බෑ. සමතේන් නීවරණ ධර්ම යටපත් කරලා මධ්‍යම ප්‍රතිපදාවක් ආර්ය ශ්‍රාවක මාර්ගයට බහැලා මැද ඉන්න ඕන සිහියේ. එතකොට මේ මැද ඉන්න කෙනාට ආර්ය මාර්ගයේ ආර්ය ධර්ම මතු කරගන්න නම් මොකද වෙන්න ඕන? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙන්න ඕන. දැන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න වැටහෙන්න ඕන. එතකොට ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වුණේ අකුරු 8කින් යුත් පද 3ක් විස්තර කරන්න කියලා අපි අහලා තියෙන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ මොනවද? කොයි වෙලාවෙද මේක වෙන්නේ? කියන එක අපි හොඳට දැනගන්න ඕන. එතකොට අන්න දැන් අර මතක් කරා වගේ නීවර ධර්මයන් වලට තමයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ. ඉතින් ඇලෙනවා ගැටෙනවා නම් නීවර ධර්මම තමයි. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන විද්දේ, උද්ධච්ච කුච්ච පිටින් අපි තු මේම ඔන්න ඇසකරනාසයට දිය ශරීර කියන ආයතනට අරමුණක් හමුණා පියේ එකක්. හොඳ එකක්. අපි ඒ ගැන මොකද කරන්නේ? කල්පනා කරනවා. දැන් ඇලිලාද නැද්ද? කාමච්ඡන්දේ වශයෙන් ඇලිලා. දැන් මේ වගේ මේ ඇසකරනාස ඉන්ද්‍රියන්ට හම්බ වෙනවා අපි අකමැති අරමුණක්. අකමැති රූපය, අකමැති ශබ්දය, අකමැති රස. දැන් මොකද වෙන්නේ? ගැටෙනවා. දැන් ව්‍යාපාද නීවරණය ක්‍රියාවදී වර්ණේ ක්‍රියාත්මකයි. දැන් තේරෙන්නේ මෙහෙම කිව්වා. ඔව්. දැන් ව්‍යාපාද නීවරණේ දැන් මෙතෙන්දී ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් අන්න බලන්න. එතන දැන් ඔය ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මැදට බැස්සට පස්සේ නීවර ධර්ම කොහොමද යටපත් වෙනවා. ඒකට මැද ඉන්න කෙනාට හම්බ වෙනවා ජීවිතේ ඇත්ත. ඉස්සෙල්ලාම හම්බ වෙන ජීවිතය කියන්නේ වෙන්න මේකයි. මොකද ජීවිතය කියලා කියන්නේ සත්‍යේ පුජ්‍යලේ කෙනෙක් ඉදලා කරන එකක් නෙවෙයි. හේතුඵල ධමකට අනුව පවතින එකක්. ඒ කියන්නේ අපේ මේ ජීවිතය කියන්නේ හේතුඵල පරම්පරාවකට අනුව ගලාගෙන යන එකක්. ඉතින් මෙන්න මේ දර්ශනය අර මැද ඉන්න කෙනාට හම්බ වෙන පටන් ගන්නවා. මැද ඉන්න කෙනාට හම්බ. අන්න එතකොට අර අපේ මහත්යෝගේ ආර්ය ධර්ම මතුවෙන්න නීවර ධර්ම යටපත් වෙනවා ආර්ය ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. එතකොට යාට හම්බ වෙනවා මොකද්ද? එහෙනම් මේ ජීවිතය කියලා කියන්නේ ඇසකන්නාසේ දේව ශරීරයේ මනස කියන ආයතනයන්ට රූප ශබ්ද ගන්ධ රස අරමුණු නිතරම හම්බ වෙනවා. එතකොට දැන් ඒවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මැද ඉන්නකොට මැද ඉන්න සිහිය වුණ සිහිය මැද ඉන්නකොට ඒවා යම් කිසි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවයට නැති වෙලා නැතිලා. එතකොට මෙන්න මේ දර්ශනය ඔය සම්මා දිට්ඨි සම්‍යක් දර්ශනය. ඉතින් මෙන්න මේ දර්ශනය තුල පිටා ඉන්න කෙනා කොහොමද නීවර ධර්ම දැන් යටපත් නීවර ධර්ම දුන්නොත් අර ඇලෙන ගැටෙන දෙකට කිව්වොත් මැද ඉන්න බෑනේ. එතකොට මැද ඉන්නෝද? එතකොට මැද ඉන්න කෙනාට හම්බෙන්නේ මෙන්න මේ උතුම් දර්ශනය. සම්‍යක් දර්ශනය. ඒතර සම්‍යක් දර්ශනය තුල ඉන්න කෙනාට ජීවිතය කියන්නේ මෙන්න මේකයි කියලා අවබෝධ වෙනවා. අන්න ඒ අවබෝධ වෙන කෙනා සක්කාය දිට්ඨිය විඳලා. ඒ කියන්නේ මෙතන සත්‍යයේ හිටියාද නැද්ද? ඒව හිටියෙත් නෑ නැත්තේ නෑ කියන දෙකෙන්ම විදලා උ දකිනවා. සත්‍ය දර්ශනය මේකයි. මොකක්ද එහෙනම් මේ ජීවිතය කියන්නේ හේතුඵල පරපත. අන්න ආර්ය ධර්ම මතුවෙන්න පටන් ගත්තා. එතකොට දැන් මේ මතුනේ මොකක් හින්දාද? බුදුරජාණන්සේ පෙන්නපු ආර්ය දර්ශනය තුල මැදුම් පිළිවෙලට බැහැලා සිහිනුවණින් ඒ මධ්‍ය ප්‍රතිපදාවේ මැද හිටි හින්දා අර අන්ත දෙකට නොගිහිලා. අන්න ඒක අපේ මාතේ ප්‍රශ්නෙට උත්තරේ තමයි එහෙනම් අර අන්ත දෙකට නොගියින් මැද ඉන්නකොට නීවර ධර්ම යටපත් වෙනවා. මැද ඉන්න කෙනාට ඇත්ත ඇති සැටියෙන් පේන්න පටන්
එතකොට ඔහුට හම්බ වෙනවා මෙන්න මේක තමයි සත්‍යය. ඔව් අපේ මහත්මයා ඒ කාරණාව පැහැදිලි කළා. ඒක තැනක තව කාරණාවක් කිව්වා ඔබතුමා මේ භාවනාවේදී හිත තියන්න තැනක් හදනවා කියලා අපි. සමත භාවනාවේ. ඔව් සමත භාවනාවේදී. ඔව් හරි. අපේ මහත්මයා එතකොට මේ ආනින්ජාමි සංස්කාර කියන්නේ ඕකටද නැත්නම් වෙන එකක්? අන්න අය. ඔව් ආනින්ජ දැන් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනින්ජාභි සංස්කාර කියලා තුනක් තියෙනවා. අපි බොහොමද ප්‍රශ්නයක් ආනින්ජාභි සංස්කාර කියලා කියන්නේ ධ්‍යාන. ඒ කියන්නේ දැන් අර මේ කාමච්ඡන්ද ආදී නීවර ධර්මයට අහු වෙන්නේ නැහැ. ඒ වුණාට එක අහු වෙලා තියෙන කුසල අරමුණකට. ඒක නිත්‍ය වශයෙන් අරගෙන ඉන්නවා. ඒක ඒ වගේම ඒ අරමුණ දරාගෙන ඉන්නෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා. අපි හිතමුකෝ ඉතින් ඔය ඒ වෙලාවේ ගලාගෙන යන්නේ අපි පළවෙනි ධානය කියලා. ඔය ආනින්ජාභි සංස්කාර රැස් වෙන්නේ ධාන ලැබුව අය. එතකොට දැන් පළවෙනි ධානයේ අංග ලක්ෂණ තමයි විතක්ක, ਵਿਚාර, පීතිසුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග පහ. එතකොට ඔය ධානාංග පහ හිතට එනකොට කාමච්ඡන්ද ආදී නීවර ධර්ම පහ අයින් වෙනවා. අපේ මහත්තයා සමා වෙන්නේ ඒ කාරණාව අහන්න හේතුව මේක කතා කළ යුතු වෙනවා. අපි සාකච්ඡාවට බඳුන් කළ යුතු වෙනවා. අපේ රටේ කාලයක් තිස්සේ ආපු වැඩපිළිවෙලක් දුවමන්ද අපි මේ තැන අපේ සමාජයේ බොහෝ පිරිසක් මේ තැන අල්ලගෙන ඉන්නවා. මේ තැන සේවනය කරන්න උත්සාහ කරනවා. මේ නැවත උපතක්ම එපා කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ කාරණා බොහොම හොඳයි. ඇත්තටම හරි වැදගත් ප්‍රශ්නයක් එන්නේ. ඉතින් ඇත්තටම අද කාලේ ඕකට මම තව ධර්ම කාරණුකට එකතු කරන්නම්. ඔය සෝවාන් ආදී මාර්ගඵල බලන භාවනා අවශ්‍ය නැහැ කියලා දේශනා නෙවෙයි කියනවා. ඉතින් අපි කතා කරන්නේ. එතකොට ඔන්න ඔය ප්‍රශ්නෙම හිඳ තමයි. ඉතින්දී අපි මහත්කම් කර ගැටලුව තියෙන්නේ ඒ සමත පැත්තෙන් ගත්තම. සමත පැත්තෙන් ගත්තම ඔය සමසතරිස් කර්මස්ථාන 40 යොදාගෙන තියෙන නිවන් දකින්න එක. නමුත් ඒ 40 නිවන් දකින්න බෑ. අපි ඒක වඩලා හිත අර නීවර ධර්ම යටපත් කරගෙන විදර්ශනා පැත්තට බහිනවා. විදර්ශනා පැත්තට බහිනවා කියන්නේ මැදුම් මාවතට අන්න ඇලින්නේ ගැටෙන්නේ නැතුව හැබැයි මැදක් ඉන්න ඕනේ එක තැනක නෙවෙයි. එක තැනක හිටියොත් සමතේ වෙනවා. අර එතකොට ආනින්ජාභි සංස්කාර කිව්වේ. එතකොට දැන් කාමච්ඡන්ද ආදී නීවර ධර්ම පහ යටපත්. ඒ වෙනුවට පහක් ඇති කරගත්ත. අර පහ ඇති නැති කලේ තව පහක් ඇති කරගෙන. ඒ තමයි විතක්ක, ਵਿਚාර, පීතිසුඛ, ඒකාග්‍රතාව. ඉතින් අන්න ඒක මට ලැබිච්ච එකක්. ඒක තියෙනවා නිත්‍ය සංඥාවෙන් ඒතරට වෙලා ඉන්නවා. එතකොට සංස්කාර රැස් වෙනවා. අන්න ඒකට කියනවා ආනින්ජාභි සංස්කාර. සංස්කාර කියන්නේ රැස් වෙනවා. ඒකට එතිදි සංස්කාර රැස් වෙනවා. එතකොට ඒ නිසා තමයි අපි අහතේ ප්‍රශ්නෙට උත්තර වශයෙන් ඒ විදිහට තමයි අපි පුරුදු පුහුණු වෙලා ඉන්නේ. තවත් මේ සංසාරේ යන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ සංසාරේ යන්න නෙවෙයි. ඔව්. ඉතින් පැහැදිලිද? එහෙමයි අපි මහත්මයා පැහැදිලි. හක්මුණ ඇල්ලේවිල ශ්‍රී අස්වත්ථාරාම විහාරස්ථානයේ භාවනා වැඩසටහන් පවත්වන එම්.ඒ. රාජපක්ෂ මහත්මයා අපේ එතුමන්ගෙන් මේ කාරණාව දැනගන්න ඕන. සෝවාන් මාර්ගඵලය ලැබෙන ආකාරය ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අපිට ටිකක් පැහැදිලි කරගන්න ඕන අපේ මහත්තයා. හොඳයි. මේ මහත්යම් කරන්න තිබුණු ප්‍රශ්නේ හැම ගැටලුව තමයි සෝවාන් මාර්ගඵලය කොහොමද ප්‍රායෝගිකව අවබෝධ කරගන්නේ කියන කාරණා පැහැදිලි කර දෙන්න. ඇත්තටම ඉතින් අපට අවශ්‍යම කරන මාතෘකාවක් තමයි ඒ. මොකද එහෙම මතක් කළේ අපේ ලෞකික බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සහතිකයක් ලැබලා දීලා තියෙනවා. මොකද්ද සහතිකය? යම් කෙනෙක් සතර අපාදීන් ඒකාන්තයෙන්ම නිදහස් වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ සෝවාන් මාර්ගඵලයට පත් වුණා. එහෙනම් මේ අපි හැමදෙනාට වටිනාම කියන සහතිකය මොකද්ද? මරණයට කලින් සෝවාන් මාර්ගඵලය ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කිසි ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවන්නට වඩා උත්සාහයක් ගන්නලු මේ මාර්ගඵල අවබෝධ කරගන්න. ඉතින් තව උපමාවකුත් කියන්න මේකෙන් තේරෙන්නේ යම් කෙනෙකුට මේක උපමාවක් බුද්ධ දේශනාවේ තියෙන. උදේට කසපාරවල් 100යි දවල්ට 100යි හවසට 100යි. තුන් ඒ කියන්නේ දවසට කසපාරවල් කීයද? 300ක්. ඔය විදිහට අවුරුදු 100ක් කසපාරවල් වෙනවා. අවුරුදු 100 අවසානයේදී පොරොන්දු වෙනවලු සෝවාන් මාර්ගඵලය ලබා දෙනවා කියලා.
ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒකට මහණෙනි කැමති වෙන්නලු. මොකද අවුරුදු 100න් අර කසපාරවල් ටික ඉවර වෙනවා. එහෙත් සෝවාන් මාර්ග ඵලය ලබා ගන්න බැරි වුණොත් කල්ප කෝටි ගාණක් අනන්ත සංසාරේ සතර පාදියට වැටිලා නොයේ දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් ඒ තරම්ම මේ බුද්ධ ශාසනයේ වටිනා මාර්ගඵලය තමයි සෝවාන් මාර්ගඵලය. මොකද සෝවාන් මාර්ගඵලයටපත් වෙච්ච කෙනා ඒකාන්තයෙන්ම නිවන කරා යනෝමයි. ආපස්සට එන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිවිසෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අර එච්චර උත්තරීතර මාර්ගඵලය අවබෝධ කරගන්න පුළුවන් නම් මේ ලැබපු මනුෂ්‍ය ජීවිතය ඊටාත්ම වටිනවා. ඒ වගේම තමයි මේ මාර්ගඵලය අවබෝධ කරගන්න බැරි වුණා කියලා මාර්ගයේ ගමක් වල කවදාවත් අපත යන්නේ නැහැ. අර අපේ මහත්තයා අපේ ගෞරවනීය සාන්දාසගේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් ගත්තොත් අර කවදාවත් මරණාසන්න මොහොතේ දුගතියකට සකසෙන්නේ නැහැ. ඒ මොකද ਉਹ දැනගෙනයි මාර්ගයේ ගමන් කළේ. ඒකාන්තයෙන්ම මෙන්න මේ විදිහට ගමන් කළොත් මට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එහෙම පුළුවන් කියන හැඟීමේ මාර්ගයේ යනකොටම සද්ධාව ලෞකික වශයෙන් සද්ධාව තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා. නැත්නම් මාර්ගයේ යන්නේ නැහැනේ. ඉතින් ඒ කෙනාගේ මරණය කවදාවත් දුගතියට යන විදියක් නැහැ. ඉතින් එහෙනම් ප්‍රශ්නෙට උත්තරේ වශයෙන් නම් ඇහුවේ සෝවාන් මාර්ගඵලය කොහොමද ලබා ගන්න කියන ප්‍රායෝගික ජීවිතේට අපි කොහොමද සෝවාන් මාර්ගයේ ඵලය ලැබෙන විදිහට කටයුතු කරන්නේ කියලා. ඉතින් ඇත්තටම හරි බොහොම වැදගත්. මෙන්න මේ කාරණාව හැම දිනම ඇත්තටම මතක තියාගන්න ඕන නම් බොහොම වටිනවා. ඒ තමයි අපේ මේ සිතේ අපේ හැඟීමක් තියෙනවා. මෙම ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. ආත්ම දෘෂ්ටියෙන් අරගෙන මොකද දැන් මේ සංසාරේ මෙතෙක් කල් ආ කෙනෙක් ඉන්නවා, යන කෙනෙක් ඉන්නවා, දැනුත් ඉන්න කෙනෙක් ඉන්නවා. ඉතින් මේ ජීවිතේ සත්පුජ්‍යල භාවයෙන් අරගෙන තමයි කටයුතු කරන්නේ. ආත්මීය දෘෂ්ටියෙන් අරගෙන. නමුත් භාගතුන් වහන්සේ දේශනා ඕකට කියව සක්කාය දිට්ඨිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම දෙයක් මෙතන නෑ. එන කෙනෙක් නෑ, ඉන්න කෙනෙක් නෑ, යන කෙනෙක් නෑ. එතකොට අපිට සරලව තේරෙන විදිහට කියනවා එහෙනම් ආවේ කවුද? ඉන්නේ කවුද? යන්නේ කවුද? අපිට ඔකට උත්තරයක් හොයාගන්න සිද්ධ වෙනවා. අපිට දැන් හැටි දන්නේ නැහැ. පෙර අතීත ගැන දන්නේ නැහැනේ. අනාගතේ යන කෙනා ගැන දන්නේ නැහැ. එහෙනම් අපිට උත්තරේ හොයාගන්න වෙන්නේ කොහෙද? මෙතන. දැන් එන ඉන්නේ කවුද? කවුද එහෙනම් දැන් මේ තමගේ වයස ප්‍රමාණයට ජීවත් වුනේ? දැන් මට අවුරුදු 50යි 60යි. දැන් අපොන්න සත්පුජ්‍යල භාවයෙන් අරගෙන. නු සම්මුති වශයෙන් එහෙම කියන්න අවශ්‍ය කරනවා. නු අවබෝධය ඊට වඩා වෙනස් වෙන්න ඕන. එතකොට දැන් අපි ඊතර බලන්න ඕනේ එහෙනම් මෙච්චර කල් කවුද ජීවත් වුනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ජීවත් වෙච්ච කෙනෙක් නෑ. අන්න එහෙමනම් අපි ධර්මයට අනුව බලන්න ඕන බුදුරජාණන් වහන්සේ කුමක්ද මෙහිදී දේශනා කළා කියලා. එහෙනම් අපි ඉපදුණු දා පටන් මේ මොහොත දක්වා ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒ ජීවත් වෙච්ච අපි ජීවත් වුණා කියලා මොකද්ද කරලා තියෙන්නේ? පෙර සංසාරේ නිවන් දකින්න බැරි වුණේ හින්දා පෙර කළා වූ කුසලයේ කර්මයකට පිනේ විපාකයක් වශයෙන් මනුෂ්‍ය ජීවිතයකට ආවා. ඒ මනුෂ්‍ය ජීවිතය අපට මනුෂ්‍ය ශරීරයක් ලැබුණා. ඒ ලැබිච්ච මනුෂ්‍ය ශරීරයේ තියෙන්නේ මොනවද? සතර මහා ධාතු තියෙන කුණප කොටස් 32ක් තියෙනවා. ඒ මොකේද තියෙන්නේ? රූපේ. ඒතර ඒ රූපේ ආශ්‍රය කරගෙන හිත පවතිනවා. විඥාණය පවතිනවා. ඒතර රූපේ ශරීරය ආශ්‍රය කරගෙන විඥාණය පවතිනවා. ඔය දෙන්න එකතු වෙලා මොකද්ද කරන්නේ? ජීවත් වෙනවා. ඔය දෙන්න එකතු වෙලා ජීවත් වෙනවා. ඔන්න ඔය දෙන්න එකතු වෙලා ජීවත් වෙන හැටි දැක්කොත් සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ කියන්නේ පෙර කර්ම වල විපාකයක් වශයෙන් අපි මේ මනුස්ස ලෝකෙට ආවා. අපි ආවයි කියලා කියනව නමුත් අපි ආව නෙවෙයි. ඉතින් කියනකොට කියන්න වෙනවා සම්මුති වශයෙන් ධර්ම සාකච්ඡාව පවත්වනකොට. ඒතර අපි ආවා. ඒතර රූපකාය ලැබුණා. ඇසකරන නාසාදී ඉන්ද්‍රියන් එක්ක. ඒතර ඒ රූපකාය හැදිලා තියෙන සතර මහා ධාතුන්ගේ. තවත් ඉදිරිය ගත්තොත් තුන කොටස් 32කින්. ඒ හැදිච්ච ශරීරය ආශ්‍රය කරගෙන විඥාණය සිත පවතිනවා. දැන් ওই දෙක තිබුණ කියලා ජීවත් වීමක් නැහැනේ. ওই දෙක එකතු වෙලා වැඩක් කරනවා.
ඔය දෙන්න එකතු වෙලා වැඩක් කරනවා. ඒතර ඔය දෙන්නට කියනවා නාම රූපය කෙටියෙන් ගත්තම. කෙටියෙන් ගත්තම නාමයයි රූපය. ඔය දෙන්න එකතු වෙලා මොකද කරන්නේ? නාම රූප හදනවා. නාම රූප සකස් කරනවා. ඕක කියන ජීවත් වෙනවා කියලා. ජීවත් වෙනවා. බලමු කොහොමද සකස් වෙන්නේ හදන්නේ කියලා. අන්න එතකොට පුළුවන් අපිට සෝවාන් ඵලය කොහොමද ලබා ගන්නෙ කියන කාරණා. ඒතර මේ දෙන්න එකතු වෙලා මොකද කරන්නේ? දැන් මේ ඇස කන නාසය දිව ශරීරය අයිති කාටේ? රූපයට. අපේ රූපයට තමයි ඒක අයිති. එතකොට දැන් මේ රූපේ ආශ්‍රය කර තමයි හිත පවතින්නේ. ඒතර ඇසට රූපයක් හම්බ වෙනකොටම සිතත් ඔබට එකතු වෙනවා. සිතත් එකතු වෙනවා. එකතු වෙලා මොකද කරන්නේ? රූප බලනවා, අරමුණක් ගන්නවා. කන්න ශබ්දයක් හම්බ වෙනකොට සිත ඔබට විඥානය ඔබට එකතු වෙනවා. ඒක කියන සෝත විඥානය. ඇසට එනකොට චක්කු විඥානය. එතකොට මොකද කරන්නේ? ශබ්දයක් කරන අරමුණක් ගන්නවා. තේරෙන විදිහට කියන්නේ. අරමුණක් ගන්න. ওই විදිහට මේ ඉන්ද්‍රියන් 6 එක්කම මේ විඥාණය ක්‍රියාත්මක වෙනවා. ඕක තමයි තින් ජීවිතේ. ඕක තමයි ජීවත් වෙනවා කියලා සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය දර්ශනය, ඔය දැක්ම අපිට දැක ගන්න බැරි වුණොත් කවදාවත් සක්කාය දිට්ඨිය නම් දුරු කරන්න බැරි වෙනවා. අන්න එතකොට ඔය දර්ශනේ දකින්න නම් මොකද ඔය දර්ශනේ සිද්ධ වෙන්නේ හැම මොහොතෙම අතීතේවත් නෙවෙයි අනාගතේවත් නෙවෙයි මේ මොහොතේ. මොකද දැන් අපට රූපයක් පේන්නේ කොයි වෙලාවේද? මේ පේන වෙලාවේ. ශබ්දයක් ඇහෙන්නේ ඇහෙන වෙලාවේ. එතකොට දැන් ඉදිරි අනාගතේ ඇහෙන්න තියෙන ශබ්ද තාම ආවේ නැහැ. අතීතේ ඇහිච්ච ශබ්ද නිරුද්ධ වෙලා ඉවරයි. නැති වෙලා ඉවරයි. එහෙනම් ඔය ආයතන 6 අවබෝධ කරගන්න අපට පුළුවන්කම ලැබෙන්නේ කොයි වෙලාවේද? මේ වෙලාවේ. මේ වෙලාව. හැබැයි මේ වෙලාවේ ඔය ආයතන 6 අවබෝධ කරගන්න නම් ඒ ආයතන 6ත් එක්කම ඉන්න ඕනද නැද්ද? ඉන්න ඕන. හැබැයි ආයතන 6ත් එක්ක මේ මොහොතේ ඉන්න බැරුණොත් මොකද වෙන්නේ? අන්න අර අන්ත දෙකට වැටෙනවා. දැන් එන මධ්‍යම ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මැද ඉන්න කියලා කුමක් මුල් කරගෙන? ආයතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු පහළ වෙනවා. හැබැයි ඒවා අල්ලගෙන ඇලෙන්නත් එපා. ඒවා අල්ලගෙන ගැටෙන්නත් එපා. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අරමුණු තුල මැද ඉන්න දක්ෂ වෙන්න ඕන. අන්න මැද ඉන්න දක්ෂ වෙන කෙනාට කියනවා මධ්‍යම ප්‍රතිපදාව වඩනවා. එහෙම නැත්නම් ඇති සැටියෙන් බලනවා. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය කියන්නේ ඉපදෙන තැන සිහියෙන් දකිනවා. ඉපදෙන තැන සිහියෙන් දකිනවා. එතකොට සිහියෙන් දකිනකොට මොකද වෙන්නේ? ඇති වුණු දේ නැති වෙනවා. ඒ වගේම තමයි මේ දැන් දකින්නේ නුවණ තියෙන කෙනාද නුවණ නැති කෙනෙක්ද? නැති කෙනා. දකින්න හදන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරගෙන මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකම මඟ කියලා පිළි අරගෙන මෙදුම් පිළිවෙත දැන් වඩනවා. වඩනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැති නුවණ ඇති වෙනවා කියලා. අන්න නැති නුවණ ඇති වෙනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මේව ඇති වෙන්නේ නිකන් නෙවෙයි. හේතුඵල වශයෙන්. මට සත්‍ය පුජ්‍යලෙක් භාවයෙන් මේව ගන්න බෑ. ඇසක් තියෙනවා නම් රූපක් තියෙනවා නම් විඥානයක් තියෙනවා පෙනීමක් හට ගන්නවා. එහෙනම් ඒ පෙනීමේ අයිති ඒ අයටම පවරනවා එරින්න මම කියලා කෙනෙකුට පවර ගන්න බෑ. එතකොට එතන ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ පවරන්න දෙයක් නෑ. එතන මේක නිරුද්ධ වෙලා යනවා. ඔක තමයි අනිත්‍ය කියන්නේ. ඕන අනිත්‍ය කියන්නේ අපි මත කොච්චර ගැඹුරුද කියලා බලන්න. ඔතන තමයි අනිත්‍ය දකිනවා කියන්නේ. එතකොට එතන කාටවත් අයිතිවාසිකම් පවරන්න කෙනෙක් නෑ. එතකොට ඒවයි අයිතිකාරකම පවරනවා කාටද? ඒවටම කියන්නේ ශබ්දයක් ඇහුණා. ශබ්දයේ අයිතිවාසිකම යනවා ශබ්දෙටම. මට ඉන්නේ කෙනෙකුට අයිතිවාසිකම පවරන්න බෑ. එහෙනම් ශබ්දයේ අයිතිවාසිකම පැවරෙන්නේ කාටද? ප්‍රඥාව තියෙන කෙනා තේරෙනවා ශබ්දේ ඇහුනේ කනයි, බාහිර ශබ්දේ විඥානයයි නිසා. ඒ නිසා හටගත්ත රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ. එහෙනම් ඒයි අයිතිය ඒටම පැවරෙනකොට සත්පුද්ගල භාවය ඉබේම අයිබලා යනවා. ඉතින් ඔන්න උත්තරීතර தත්තට එන්න නම් අපි කරන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන කියව ඉන්න එකවත්
මේ නාම රූපයි නාම රූප දෙකයි කියන්නේ කියලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා කියනකවත් නෙවෙයි මේ මැද සිහිනුවණේ ජීවත් වෙන්න උත්සාහ කළා නම් අපට නැති නුවණ පහළ වෙනවා පහළ වෙන නුවණ තේරෙනවා ඇත්ත ඇති සැටි ඔකේ ටික මතක් කළේදී ඔව් එහෙනම් අපේ මහත්මයා බොහොම පින් අවසාන වශයෙන් ඔබතුමන්ට තව මොකක් හරි කාරණාවක් දාම් සාකච්ඡාව අවසන් වෙන කලින් කියන්න තිබේ. ඔව්. ඇත්තටම බොහොම වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. ඒ තමයි ගොඩක් දෙනකොට ප්‍රශ්නයක් ඇති. මෙහෙම අපි වර්තමාන මොහොතේ මේ විදියට මධ්‍ය ප්‍රතිපදාවේ ඉන්නකොට කොහොමද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ වෙන්නේ මාර්ගඵල ඒ කියන්නේ ලැබෙන්නේ කියන කාරණාව. ඒදි මතක් කළ යුතුම දෙයක් තමයි මට විනාඩි කීයක් අපි විනාඩි 3-4 ඒක තමයි. මොකද වැදගත් ධර්ම කාරණාව නිසා මේ හැවේ වැදගත් අවසානට. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව මැදුම් මාවත අන්ත දෙකට නොවැටි ගමන් කරන නම් ඒකාන්තයෙන්ම අපට අවශ්‍ය කරන සිහිය. සතිය. ඒක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ විදිහට ඒකායන මාර්ගය වශයෙන් දේශනා කළ තියෙන්නේ 84 ධර්මස්කන්ධයන් අතරේ එක් සූත්‍ර ධර්මයකට නමක් ලැබුවා ඒකායන යම්බික්කේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලා සතර සති ප ဋ ාණය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුග්‍රහය දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගෙනියන්නේ කවුද? සිහිය. සිහිය. එතකොට සිහිය තියෙන කෙනා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ. එතකොට පාතේ අර ඇලීම් ගැටීම් දෙකට නොවැටි සිහිය පවත්වනකොට වර්තමාන මොහොතේ මොකද වෙන්නේ? අර යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ආකාරයට යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ආකාරයට මොකද වෙන්නේ? ඒ මොහොතේ උපදින පච්චුප්පන්න ධර්ම පච්චුප්පන්න යේ ධම්මා තත්ත්ව විපස්සතේ කියලා කියන්නේ පච්චුප්පන්න යේ ධම්ම කියන්නේ මේ මොහොතේ මේ දැන් උපදින සංස්කාර එතනම නිරෝධ වෙන බව දකිනවා. දකින්නේ සිහියෙන්. එතකොට නිතරම මේ සිහිය තමයි වර්තමාන අරමුණට යොදලා තියෙන්නේ. එතකොට වර්තමාන අරමුණ උදාහරණයක් වශයෙන් ගත්තොත් පේනවා. පේන දෙයක් නම් රූපයක් පේනවා. පේන බවම දැනගන්නවා නැවත සිහියෙන්. එතකොට පේන දෙයට ඇලෙන්න තිබිච්ච සිත දිග්ග ප්‍රමාද වෙනවා. ඒ වෙනුවට යොදලා තියෙනවා සිහිය. සිහිය යොදලා තියෙනවා. මැද නතර වුණා. නතර වෙච්ච මොහොතේ අර ධර්මතාවයට අනුව ඒක යනවා. නිරෝධ ඇති වුණා නම් නැති වෙන ධර්මතාවයට අනුව ඒක යනවා. මෙහෙන් බලාගෙන ඉන්න හිටපු උපාදාන ස්කන්ධයට පොඩ්ඩක් ප්‍රමාද වෙන්න සිද්ධ වෙනවා. ඒ අතරේ ආපෝ ආයතනයක් නැවත උපදිනවා. ආයත උපදින ධර්මයට සිහිය යොදනකොට මොකද වෙන්නේ? ඒක ආයිත් යනවා. දැන් මේ සිහියට තේින්නේ මොකද්ද? ඇති වෙන සියල්ල නැති වෙනවා. අර අපේ මහත්තයා මුලින්ම ඇහුව හොඳ ප්‍රශ්නයක් කර්ම නිරෝධ වෙන්නේ කොහොමද කියලා. ඔන්න පෙර කර්ම ගෙවනවා නව කර්ම කැස් නොවි යනවා. එතකොට අනිත්‍ය දර්ශනය අවබෝධ වෙනවා. මෙතන සත්‍ය පුජ්‍යල සංඥාවෙන් ගන්න දෙයක් නැහැ. පටිච්චසමුපාදය අවබෝධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? තණ්හාව දුරු වෙනවා. ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ඇති වෙන නැති වෙන දෙයකට බැඳෙන්නේ ඉස්සෙල්ලාම දුරු වෙනවා. මෙතන බැඳින්න කෙනෙක් නැහැ. තවදුරටත් මේ අනිත්‍ය වශයෙන් දකින්නකොට කාමරාග පටිඝ තුනී වෙනවා. තවදුරටත් අනිත්‍ය වශයෙන් වඩනකොට කාමරාග පටිඝ දෙක නැති වෙලාම ගිහිලා උතුම් අනාගාමී තත්ත්වීහායිතේ අපි ඔතෙක්ටවත් එන්න ඔතෙක් නැස උතුම් සෝවාන් ඵලයටවත් එන්න මේ උතුම් පොයදාසතු ධර්ම සාකච්ඡා බොහොම හේතු වාසනා වේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරමි. අපේ මහත්තයා මේ දානෙන් ලෝභය නැති වේද? මෛත්‍රියෙන් මේ උදේශය නැති වේද? ඒක ටිකක් කියලා ගන්න ඕන. බොහොම හොඳයි. ඇත්තටම ලෝභය ඒ කියන්නේ දානෙන් ලෝභය නැති වේද? මෛත්‍රියෙන් දේශය නැති වේද? එහෙමනම් මේ සතර සතිපට්ඨානය දේශනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සතර සතිපට්ඨානයේ තියෙන අවිද්‍යා දෝමනස් දෙක දුරු කරන්න. ඒතර අවිද්‍යා දෝමනස් දෙක දුරු කරන්න බුදුරණාංශයේ සිහිනුවණින් වාසය කරනකොට. ඒතර මෙහිදී අපි වැදගත්ම කාරණාවක් සාකච්ඡා කළ යුතුයි බොහොම වටිනවා. දානෙන් ලෝභය දුරු වෙනවා. මෙහෙම මොනවටද? බඩු මුට්ටු වලට, දීපල වලට, ධනයට. ඒව දාන දෙන්නේ Taman සතු දෙයක්. ඒ Taman සතු දෙයක් කියලා කියන්නේ වස්තු. නිලමගල් ඊට පස්සේ දූදරුවෝ ඉඩකඩම් මේවා. ඒව දෙනවා. හැබැයි මෙන්න මෙතන හරි වැදගත් දෙයක් තියෙනවා. හරිම වැදගත් මේ කාරණා. දැන් අත්හරින්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බඩු මුට්ටුද පංච උපාදානස්කන්ධයද?
දැන් බුදුරජාණන් වහන්සේ ඇලෙන්න එපා ගැටෙන්න එපා කියලා දැන් ගැටෙන්න පැතිරිමු ඇලෙන්න එපා කියලා දේශනා කරේ අල්ලගන්න එපා කියලා දේශනා කළේ වස්තු කාම වස්තුද ක්ලේශකාමයේද කෙනෙක් පංච උපාදාන ඔන්න බලමු දැන් දානේ දුන්නත් පංච උපාදාන ස්කන්ධය අල්ලන් ඉන්නේ හැටි ඒක ඇතුලේ දානෙන් ලෝභය නැති කරන්න සම්පූර්ණ ලෝභය නැති කරන්න බෑ ඒ කියන්නේ නිවන්ට හේතු වෙන කෙලෙස් නැති කරන්න බෑ පුළුවන් කොහොමද මෙන්න මෙහිම දැන් තමන් සතු දෙයක් දෙනවා තමන් සතු බඩු මුට්ටු මොන හරි දෙ හැබැයි එහෙමවත් දෙන්නේ නැති කෙනෙකුට ඉන් එහා ඇතෑරීමක් ගැන කතා කරන්න බෑ දානයක්වත් දෙන්නේ නැති කෙනෙකුට ඉන් එහා ඇතෑරීමක් ගැන කතා කරන්න බෑ දැන් දානෙ දෙනවා මේ දුන්නු බව අල්ලන්න නැහැ ඔකට පුඤ්ඤාවි සංස්කාර දැන් දානෙ දෙනවා දුන්නු බව අල්ලගෙන මාර්ගඵල ලැබෙන්නේ. මාර්ගඵල ලැබෙන්නේ නැහැ. දැන් කුසල වඩනවා කියන්නේ අල්ල ගන්නවද අත්හරිනවද? එතකොට දානේ දුන්න බඩු මුට්ටු වලින් බඩු මුට්ටු ටික ඇතෑරියා. ඒකේ තිබිච්ච තණ්හාව ඇතෑරියා. හැබැයි ඒ දීපු බව සිතෙන් අල්ලගෙන. ඒතර සිතෙන් අල්ලන් ඉන්නේ මොකෙන්ද? රූප, වේදනා, සංඥා, සංස්කාර එන පංච උපාදානස්කන්ධයට බැඳිලාද නැද්ද? පංච උපාදානස්කන්ධයට බැඳිලා. දැන් අපි තුනේ ඒ ගන්න එහෙනම් දාණයෙන් පමණක් ලෝභය දුරු කරන්න බෑ. ඒකනේ පුළුවන්. වස්තු වලට තියෙන ආසාව අතහරින්න. හැබැයි දීපු වස්තු වලට අදහස හිතේ තියෙනවා නම් මම මෙහෙම දුන්නා. මේ විදිහේ දෙයක් කළා. දැන් ඒකට බැඳිලාද නැද්ද? ඒකට බැඳිලා. දැන් ඒකත් අතහරින්න ඕනද දැන් නිවන් දකින්න. ඒක ඒතර බුදුරජාණන්සේ අනිත්‍ය වශයෙන් දකින්න කියලා කිව්වේ බඩු මුට්ටු දේපලද පංච උපාදානස්කන්ධයද? පංච උපාදානස්කන්ධ. දැන් ඔන්න උදාහරණයක් අපි බලමුකෝ. දැන් දානයක් දෙනවා. දානයක් දෙනකොට මේ ඇත්තටම හරි වටිනා ගාතයක. ඒතර දානයක් දෙනකොට අපේ සාමීන් වහන්සේලා ගෙදරට වඩිනවා. අපේ හිතේ ලොකු සතුටක්ද නැද්ද? ලොකු සතුටක්. දැන් මේ වෙලාවේ සංස්කාර රැස් වෙනවද නැද්ද? දැන් සංස්කාර රැස් වෙනවද නැද්ද? අපි සංඝාසලා ගෙදරට වඩිනකොට දකින්නකොට හිතට හරි සීමනාපයි. සිතුවිලි ගණන් යනවද නැද්ද? මේ ගණන් යන සිතුවිලිත් එක්ක තමයි සතුට වෙනවද නැද්ද? මේ පුඤ්ඤාවි සංස්කාර රැස් වෙනවා. ඒ වගේම එහෙනම් අපි හොඳට මතක දාන දීලා සතුට වෙනවද නැද්ද? සතුට. දැන් දාන දීලා සතුට වෙන්න එපාද එහෙමනම්? නෑ. සතුට වෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන ගමන් තමන්ගේ හිතේ නුවණක් තියෙනවනේ මාර්ගය වෙනයි. මීටින් එහාට මාර්ගයට මම පනින්න ඕන මේවත් එහෙනම් ඇති වුණු තැනම නැති වෙනවා කියලා මධ්‍යම ප්‍රතිපදාවට අන්න එන්න වෙනවා. දැන් දානේ දුලා ඇලුනා කියන්නේ අර අත්ත කාමසුඛලිනාන යෝගද නැද්ද? එහෙනම් මහණෙනි ආමිෂයම නෙවෙයි ප්‍රතිපත්තියම දායාද කරගන්න කියලා දේශනා කළේ ඔය නිසා. ඒක කියන්නේ දාන දෙන්න එපයි කියන එක නෙවෙයි. අන්න ඒක දෙන්නවා. ඊට පස්සේ ඊළඟ පාස්සේ තමයි මෛත්‍රියෙන් පුළුවන් දේශය දුරු කරන්න. මෛත්‍රියෙන් පුළුවන් දේශය දුරු කරන්න. ඒතර මෛත්‍රිය කියන එකක් ළමංගේ ළඟ සකස් වෙන්න ඕද නැද්ද? තමන්ගේ ළඟ මෛත්‍රී සහගත සිතක් සකස්. ඔය සකස් වෙච්ච සිතට තමන් බැඳිලාද නැද්ද? දැන් මාර්ගඵල අවබෝධ කරගන්න යනකොට මෛත්‍රියට තේරෙන්න ඕද නැද්ද? එහෙනම් නියම මෛත්‍රිය තියෙන කවද්ද? මොන උත්තරමයකද? බුදු, පසේ බුදු, මහරහත්. මොකද පංච උපාදානස්කන්ධයම අතහැරලා ඉවරයි. එහෙනම් අපි මම නිදුක් වෙමි, නිරෝගීව සුවපත් වෙමි කියලා කියනවා. ඒකෙන් මෛත්‍රිය වඩනවා. එහෙනම් අපි කෙටියෙන් මතක් කරනවා නම් මොකද්ද? ලෝභය. ඒ කියන්නේ දානෙන් දුරු කරන්න බෑ සම්පූර්ණයෙන්. ඒ වගේම දේශයක් මෛත්‍රිය දුරු කරන්න බෑ. ආර්ය ශ්‍රායික මාර්ගයට අනුව අන්ත දෙකට නෙවෙට මැද හිටියොත් තමයි ඇලීමයි ගැටීමයි දෙක දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම බොහොම තින් තව චුට්ටක් කියන්න ඇති ඒ කාරණාව ගැන කියලා ඉවරයි. ඉතින් ඇත්තටම බොහොම වටිනා කාරණා තමයි. මොකද ඇත්තටම මේ කාරණා කිව්වට බොහෝ පිරිසක් මේ දම්සතට උපනායක නරඹන වෙති වරදවා හිතන්න එපා. හැබැයි අද නිවන් දකින්න මුල් තැන දීලා තියෙන්නේ අපේ මහත්තයා කනගාටුයි කියන්න ආමිසයට මතන්න. අපේ මහත්තයා ඒ කියපු කාරණාවට දෙයක් අපි මෙව කරගන්න නිවැරදි කරගන්න ඕන, තවුරු කරගන්න වෙනවා. අපි මහත්තයා මේ අපි මේ පව් කරලා අකුසල කරලා සංස්කාරයක් කියලා කියනක කැමති.
පුණ්‍යාවි සංස්කාර කියනකොටම හිතේ නිකන් ගැටීමක් ඇති කරගන්නවා වගේ වෙනවා. ඔව්. අපි කියන්න අකමැති. අපි කතා කළේ පින් කරන්න එපා කියලා මේ නැවත ඔබතුමා සඳහන් කළා. අපි කතා කළේ අවබෝධය ගැන. අවබෝධය ගැන ධර්ම සාකච්ඡාවේදී කතා කළේ. අපි ස්වාමීන් වහන්සේට ධර්ම සාකච්ඡා අවසානයේ යමක් කියන්න තියෙනම් පැහැදිලි කරගන්න කියන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම මම මහත්කේ ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඇත්තටම මේ රටේ මේ ධර්ම සාකච්ඡා නරඹන අය ඉන්නවනම් ඇත්තටම මේ ධර්ම සාකච්ඡාවේ ඔය CD ටැටිකෝ අපේ දම්සතර උපානායක ලබා ගන්න ඇති. ඇත්තටම මේව අරගෙන පටිගත කළ බෙදා දෙන්න හරි පුළුවන් නම් බොහොම වටී කියන එක මතක් කරමින් එන ධර්ම සාකච්ඡාවේ